අද දින එහෙම නැත්නම් මේ වස් කාල සීමාවේ ධර්ම දේශනාවක් සඳහා දිනයක් වෙන් කරගන්නට අවශ්‍යයි කියලා ඉතින් අනුව අපිට ඉඩකඩ තිබුණු අද දිනය අපි ඒ සඳහා වෙන් කර දුන්නා. ඉතින් උන්වහන්සේ මේ දායක කාර්යාදී පින්නතුන්ට වස් කාල සීමාවෙහි ගුණනුවණ වඩන්නට දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙන්නේ මේ මනරම් ධර්ම මන්දිරයක් ඉදි කරලා දායක පින්නතුන්ගේ ආධාර උපකාරයෙන් තිබෙතා කෙටි කාලයකදී මේ කටයුතු වෙන කරලා සෑම දිනකටම දහම් අසන්නට අවස්ථා දීම සඳහායි මේ පින්කම් මේ ආකාරයෙන් සංවිධානය කරලා තියෙනවා. සියලු දෙනා එහි ප්‍රයෝජනය ලබමින් අද දවසේ සුපුරුදු පරිදි විහාරස්ථානයට පැමිණිලා බුද්ධ පූජා බෝධි පූජා නිම කරලා දැන් තැන්පත් සිටින්නේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරා. අද පින්තුන්ට දහම් දෙසන්නට අපි මාතෘකා කළේ අපේ ජීවිතයට විශේෂයෙන් වැදගත් වෙන වටිනා ධර්ම කාරණයක් පහදා දෙන්නට සුදුසු ගාථා ධර්මයක් ධම්මපදයේ දැක්වෙන ගාථා. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අඟුලිමාල තෙරුන් වහන්සේ මුල් කොටගෙන. අඟුලිමාල හාමුදුරුවෝ මේ කල අහිංසක කුමාරයා සැබවින්ම අහිංසක ගති ගුණ ඇතිව අධ්‍යාපන කටයුතු කරද්දී බොහොම දක්ෂ පක්ෂකම් ඇතිව ක්‍රියා කරන නිසා අන් අයගේ ඊර්ෂ්‍යාවට ලක් වුණා. ඒ නිසා අනෙක් ශිෂ්‍යයන් ගුරුතුමාට නැත්නම් දිසාපාවක ගුරුතුමාට විවිධ වරු චෝදනා එහෙම නැත්නම් කියලා ගුරුතුමාගේ සිත පිළිවෙවා ගුරුතුමා අවිචාරවත්ව මේ දක්ෂ දරුවා පිළිබඳව සැක සංකා ඇති කරගෙන ඒ දරුවාගේ අලිගන්නා අදහසින් හානි කරන්න විනාශ කරන්න ගුරු පඬුරක් හැටියට ඇඟිලි දහසක් දෙලවින් පූජා කරන්න කිව්ව නිසා අඟුලිමාල කුමාරයා ගුරු භක්තියේ අවිචාරවත්ව දහස් ගණනක් මිනිසුන් මරමින් ඇඟිලි එකතු කරන්න පෙළඹුණා. මේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා එහි වරද පෙන්වා දීලා එතනින් නගා සිටවලා පැවිද්දට යොමු කරන්නේ. මහානවරන් පස්සේ අනිත් කතාවක් කරා හිංසක ගුණාංග අවදි කරගෙන උන්වහන්සේ මහානදම් පෙරුවා. නමුත් දහස් ගණනක් මිනිසුන් ඝාතනය කිරීමේ අකුසල කර්ම විපාකය විත්තරම් වේදනීය වශයෙන්ම විපාක දෙමින් උන්වහන්සේ පිටපාතේ වඩිනකොට සතෙකුට අහකට ගහපු ගලක් කැට කැබලෙත්තක් වුණත් උන්වහන්සේගේ හිසේ වැදිලා තුවාල වෙලා මේ පෙරාගෙන බොහෝ දවස්වලට උන්වහන්සේ ආපසු ආරාමයට පැමිණෙනවා. ඒ වගේම දකින අසන මිනිසුන් පැතිගන්නවා, බියපත් වෙනවා, සැඟවෙනවා, පිටපාතේ තොබී ඉන්නවා, චෝදනා කරනවා, සාප කරනවා, තමන්ගේ ස්වාමියා නැති කළා, තමන්ගේ තාත්තා නැති කළා, තමන්ගේ දරුවා නැති කළා ආදී වශයෙන් අඟුලිමාල හාමුදුරන්ට විග්‍රහ කරන පිළිසෙකුත් හිටියා. මේ සියල්ලක් දරාගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණෙනකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අඟුලිමාල මේ විත්තරම් වේදනීය වශයෙන් මතුවෙන කර්ම විපාකය ඔබ වැදගත් සිටින ඉවසාගත යුතු වෙනවා. නමුත් දවසක් උන්වහන්සේ පිළිසිඟාගෙන ගිහිල්ලා ආපසු වඩිනකොට එක්තරා දරුවෙක් ලැබෙන්නට සිටි ගර්භණී මාතාවක් දරුවා බිහි වෙන්නට ආසන්නයි. නමුත් පහසුවෙන් දරුවා බිහි වෙන්නේ නැතිව ඇති වූ වේදනාව නිසා බලවත්සේ පීඩාවෙන් වේදනාවෙන් කෑ ගසන හඬ උන්වහන්සේට ඇහිලා උන්වහන්සේගේ సంతානෙහි කරුණාවක් අවදි වෙලා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිත් කියනවා ස්වාමීනි මම පිටපාතේ ගිහිල්ලා එනකොට අසවල් තැන දරු ගැලක් ඇති මවක් දරුවා බිහි වෙන්නේ නැතිව වේදනාවෙන් කෑ ගහන හඬ ඇහුණා. ස්වාමීනි මවටත් දරුවාටත් යම් ආශිර්වාදයක් කරන්නට අපට පුළුවන්. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අඟුලිමාල ඔබ ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරන්න මේ ජාතියේ උපන්නාට පසුව ඔබ දැන සත්තු නෙළුවේ නැහැ කියලා අදිස්ථාන කරන්න. ඒ සත්‍ය බලයෙන් ඒ කුසල බලයෙන් ඒ දරුවාට මවටත් සුව වෙන්න කියලා ආශිර්වාද. පස්සේ අඟුලිමාල හාමුදුරුවෝ ස්වාමීනි මම කොහොමද එහෙම කරන්නේ? මම මේ ජීවිතේ දැන මිනිස්සුම ඝාතනය කළානේ දහස් ගණන්.
එහෙම මම කොහොමද මේ જાතිය උපන්න තැන් පටන් ප්‍රාණඝාතය කළේ නැහැ කියලා සත්‍යයක් ක්‍රියා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අඟුලිමාල. එහෙම නෙමෙයි මම ඔබට යෝජනා කරන්නේ ඔබ මේ ආර්ය જાතියේ පිළිච්ච දවසේ ඔබට උත්පත්ති දෙකක් තියෙනවා. මව් කුසින් මේ ලෝකෙට මිනිස්සෙක් හැටියට එකවරක් ජනිත වුණා. ඔබ ඒ ගිහි ජීවිතයෙන් ඈත් වෙලා පැවිද්දෙක් හැටියට වික්ෂුවක් හැටියට මේ ආර්ය ශාසනයෙහි අධිපතාවක් ඉපදුණා. දැන් ඔබ ඒ පෙර සිටි ඔබ නෙමෙයි. වරද හැටියට තේරුම් අරගෙන ඒවයින් නිදහස් වෙලා ඉන්නේ. ඒ අලුත් උපත ලැබුණාට පස්සේ මේ වික්ෂුවක් හැටියට ඔබ යලින් පන්නට පස්සේ ඔබ දැන කවදාවත් සත්‍ය නෙවෙයි නැහැ කියලා ඔබට සිහි කරන්න පුළුවන් නම් ඔබ ඒ පිළිබඳව සත්‍යක්‍රියා කරන්න. පස්සේ අඟුලිමාල හඳුරු කියනවා ස්වාමීනි මට එහෙම සිහි කරන්න පුළුවන් නම් මහානන්දට පස්සේ කවදාවත් දැන සත්‍ය ඝාතනය කළේ නැහැ. ඒ නිසා මම එහෙම සත්‍යක්‍රියා කරන්න කියලා අර මව සමීපයට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරනවා. යතෝහං භගිනි අරියාය ජාත්‍ය ජාතෝ නාවිජානාමි සංචිච්ඡපානං ජීවිතා මෝරෝපේත තේන සච්චේන සොක්තිතේ හෝතු සොක්තිකප්පස්ස. නැගණියනි මම මේ ආර්ය ජාතිය උපන්න දවසේ මම මහාන වෙච්ච දවසේ දැන සත්තු මෙරුවේ නැහැ. ඒක සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් ඔබට යහපතක් වේවා සුවසේ දරුවා බිහි වේවා කියලා ආශිර්වාද කළා. ඒ මවට දරුවාට පමණක් නෙමෙයි වසර 2500 ගණනක් ඉක්මලා අදට සියලු පවුලට සියලු දරුවන්ට සෙත සලසන මහානුභාව සම්පන්න පිරිතක් බවට පත් වුණා. උන්වහන්සේගේ මුලින් නිකුත්තුණු ඒ වචන කිහිපය. එතකොට මෙච්චර බලයක් උන්වහන්සේට ඇති වුණේ කොහොමද? පෙර වැරදි කළා වුණා ඒවා දැනගෙන තේරුම් අරගෙන එතනින් පසුව අවංකව වර්ධින් නැගී සිටින්න කටයුතු කරන නිසා. ඉතින් පසු කාලයක උන්වහන්සේ අරහත්ත්වයට පැමිණෙනවා. අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේ පිරිනිවන් පානවා. පිරිනිවන් පෑවට පස්සේ භික්ෂුන් වහන්සේලා ධම් සභාවකට කතා බහ කරනවා. මුගලන් අඟුලිමාල හාමුදුරුවෝ කොහෙන් පන්නද දන්නේ නැහැ. අර මිනිස්සු මරපුව මතක් වෙලා අපාගත වුණාද දන්නේ නැහැ. එහෙම නැත්නම් මහානදාපුරප එක සිහිපත් වෙලා දෙව්ලොව කොහොම මනුලොව උපන්නද දන්නේ නැහැ. කොහෙන් පන්නද දන්නේ නැහැ කියලා භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අහනවා මහණෙනි කුමක් පිළිබඳවද කතා කරන්නේ කිවි. ස්වාමීන් අපි මේ කතා බහ කළේ අඟුලිමාල හාමුදුරුවෝ කොහෙන් පන්නද දන්නේ නැහැ කියලා. උන්වහන්සේට කරපු අකුසල් සිහි වුණා නම් අනිවාර්යෙන් දුගතිය උපදින්නට. කල මහානකම සිහි වුණා නම් උන්වහන්සේ සුගතිය උපදින්නට. කවර තැනකද උන්වහන්සේ පන්නේ කියලා බුදුහාමුදුරුවෝ විමසුවා. එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි මාගේ පුත්‍රයා ඒ මහරහතන් වහන්සේ කොතනකවත් උපන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ කුසල් සිහිුනේ නැහැ අකුසල් සිහිුනේ නැහැ. උන්වහන්සේ සම්පූර්ණ භවගමන දින කරලා පහනක් නිවි ගියාසේ සියලු නිවි ගියා. යලිපතක් නැහැ. පස්සේ මෙහෙම කියනකොට භික්ෂුන් වහන්සේලා විමසනවා ස්වාමීනි ඒ තරම් දහස් ගණනක් මිනිස්සු ඝාතනය කරපු අඟුලිමාල හාමුදුරුවෝ රහත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. භික්ෂුන් වහන්සේලා පුදුමින් විමසනවා. අන්න එතනදී තමයි බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කරන්නේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝ ඉමං ලෝකං පභාසේති අභාවන්තෝ චති. මහණෙනි යම්කිසි මිනිසෙක් පාප විප්‍රසුර නිසා හරි වැරදි වැටහීම් නිසා හරි සාංශාරික පුරුද්ද නිසා හරි මේ ජීවිතය නැහිය නිසා හරි එහෙම නැත්නම් වෙනත් දුර්වලකමක් නිසා හරි යම් කෙනෙක් වරදට පෙළඹෙනවා නම් අකුසලයට පෙළඹෙනවා නම් ඒ තැනත්තා උත්පත්තියෙන්ම ලබාපු පිරිසිදු මානසික ශක්තිය අර පාප ධර්ම නිසා වැහිලා යනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පබස්සර විදම් භික්ඛවේ චිත්තං. මාන්නේ මේ සිත ප්‍රභාස්වරයි. ඇයි සිත ප්‍රභාස්වර වෙන්නේ? මනුෂ්‍යයා උපදින්නේ කුසලයේදී. කුසල කර්මයක් මුල් කොටගෙන උපදින මනුෂ්‍යයාගේ සිත ඒ කුසලයෙන් ප්‍රභාස්වරයි. නමුත් ආගන්තුකේ පක්ඛිලේසේ පක්ඛිලිකා මේ බාහිර ලෝකේ ජීවත් වෙනකොට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් අරමුණුගෙන ඒවත් එක්ක ඇලිලා බැඳිලා ගැටිලා නොයෙකුත් අපරාධ කරගෙන මිනිස්සු ඒ ප්‍රභාස්වර සිත අකුසලයෙන් ප්‍රේෂයෙන් කෙලසාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක්
නිසා, අවිද්‍යාව නිසා, නොදැනුවත්කම නිසා එසේ පව්කම් වලට නැඹුරු වෙනකොට හරියට සඳ වලාකුළෙන් වැසෙනා වගේ අර මනුෂ්‍ය සංතානයේ තියෙන ප්‍රභාස්වර ගතිය ලැහිලා යනවා. නමුත් යම් කලෙක තනත්තා නැවත තේරුම් අරගෙන වරද හැටියට දැකලා වරදින් නැගී සිටියොත් පාපේ හැටියට දැකලා එතනින් නැගී සිටින්නට කටයුතු කළොත් හරියට වලාකුළෙන් විදුණු සඳ වගේ යලිත් ප්‍රභාව විහිදවනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් සඳ වලාකුළෙන් වැහිලා තිබුණා කියලා සඳේ කාන්තිය අඩුවක් වෙන්නේ නැහැ. අර අන්ධකාරයෙන් නැත්නම් ආලෝකයෙන් වැහිලා තියෙන නිසා ප්‍රකට වෙන්නේ නැති ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. හැබැයි ප්‍රභාස්වර ගතිය එහෙමම තියෙනවා. නමුත් ප්‍රකට වෙන්නේ නැහැ වලාකුළෙන් වැසිලා නිසා. ඒ වගේ තමයි මනුෂ්‍ය සංතානයේ උපන්න මනුෂ්‍ය ජීවිතය අපි ඉපදුනේ කුසල බලයෙන්. අකුසලයෙන් නෙමෙයි මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්නේ කුසලයෙන්. කුසලයෙන් උපදින සත්වයන්ගේ සංතානය බොහොම පිරිසුදුයි ප්‍රභාස්වරයි. නමුත් යම් අවස්ථාවල පව්කම් කරනකොට අර වලාකුළෙන් වැසෙන හඳ වගේ වැහිලා. ඉතින් යම් අවස්ථාවක වැරදි තේරුම් අරගෙන ඒ නැගී සිටින්නට පුළුවන් වුණොත් යලිත් අර ප්‍රභාව අවදි වෙනවා. හැබැයි ජීවිත කාලයේ මුළුල්ලේම වරද වටහාගෙන ඒ නැගී සිටින්නට බැරි වුණොත් නැවත කවදාවත් ආලෝකය ඇති නොවීම සමග දැස යන තෙක්ම අර වලාකුළෙන් වැහිලා තිබුණොත් අන්ධකාරයේ ඉපදිලි යනවා. අන්න ඒ වගේ පුද්ගලයාට තමන්ගේ වරද වටහා ගන්නට නොහැකි වුණොත් ඒ තරත්තා අඳුරේ ඉපදිලි යනවා. නමුත් යම් කෙනෙකුට යම් මොහොතක තමන්ගේ වරද හැටියට දකින්න පුළුවන් නම් එසැනින් මේ තරත්තාට ඉන් නැගී සිටිමින් යලිත් ඒ ප්‍රභාස්වර බව අවදි කරගන්නට පුළුවන්. අඟුලිමාල කලේ එයයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මේ කාරණේ අපේ ජීවිත පිළිබඳව ගලපා බලනකොට අපට ගාක් වේ ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ප්‍රත්‍යක්ෂ මිනිස්සෙන් හැටියට කොයි කාගෙන් වැරදි සිද්ධ වෙනවා. අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ වැරදි නැතුව අඩුපාඩු නැතුව ජීවත් වෙන්නට පුළුවන් ප්‍රත්‍යක්ෂ මිනිස්සෙක් ප්‍රත්‍යක්ෂ සත්වෙක් මේ ලෝකයේ නැහැ. ඕනම කෙනෙක් අතේ වැරදි වෙන්නට පුළුවන්. හැබැයි වැරදි සිද්ධ වෙන එක ස්වභාවික තත්ත්වයක් උනාට අපිට වරද හැටියට තේරුම් ගන්න පුළුවන් නම් පිළිගන්න පුළුවන් නම් වටහා ගන්න පුළුවන් නම් ඒක ඥානවන්ත බවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එයි වැරද්ද දකින්නට පුළුවන් වුණොත් විතරයි ඒ වරදින් නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ. වැරද්ද බව වටහා ගත්තොත් විතරයි ඒ නැගී සිටින උත්සාහයක් ඇති වෙන්නේ. එහෙම නැති වුණොත් අනිත්‍ය වැරද්ද කියලා පෙන්නුවා අපි ඒක පිළිගන්න සූදානම් නැත්නම් අපි ඒගොල්ලොත් එක්ක අතුරට වෙනවා. මට බැන්නා, මට දොස් කිව්වා, මට නෝකඩු කිව්වා. එහෙම තමයි අපි හිතන්නේ. දැන් සමහර වෙලාවට දරුවාගේ වැරදි අඩුපාඩු මව්පියෝ පෙන්නලා දුන්නාම ඒ අඩුපාඩු පිළිබඳව තදින් අවවාද කරාම වැඩි ගුරුවරු අවවාද කරන අම්මා මට බැන්නා, තාත්තා බැන්නා. ඇයි බැන්නා කියන්නේ? බැනලා නෙමෙයි වැරද්ද ගැන කියලා දෙන්නයි තියෙන්නේ. නමුත් තමන් ඒක වැරද්දක් කියලා පිළිගන්නේ නැතිනම්, තමන් ඒක වරදක් කියලා දකින්නේ නැතිනම්, තමන්ට වරදක් කියලා නොවැටහෙන කාරණය තමන්ට ආරෝපණය කරලා චෝදනා කිරීම බැන්නා, දොස් කිව්වා, නිග්‍රහ කළා කියලා තමයි අපි හිතන්නේ. නමුත් තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් අම්මයි කියපු කාරණේ ඇත්ත, මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. මම මේ කියපු වචන වැරදි, මම ඒකේ හැසිරෙච්ච හැටි වැරදි. ඒක සුදුසු නෑ. ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් තමන්ට අම්මා බැන්නා කියලා නෙමෙයි, මට හොඳ මඟ පෙන්වීමක් කළා, මට උපදේශයක් දුන්නා, මට මගේ අඩුපාඩු හදාගන්න උදව් කළා කියලා තමයි අපිට හැඟෙන්නේ. ඒ නිසා වැදගත්ම වෙන කාරණය අනිත් අය අපේ වැරදි දැක්කට ඇති තේරුමක් නෑ. ඒක ඇති වෙන්නේ අවබෝධයක් විතරයි. තමන්ටම තමන්ගේ වරද දකින්න පුළුවන් නම්, එය තේරුම් ගන්න පුළුවන් නම් එවන්තු මිනිස්සුන්ට පමණයි වරදින් නැගී සිටින්න පුළුවන්. නමුත් ඒ විදිහට වැරදි අඩුපාඩු දකිනකොට අපට සමහර විට පසුතැවීමක් ඇති වෙනවා. අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් පැහැදිලි කර දෙන්නට අදහස් කළේ එසේ අපි අතෙන් සිද්ධ වෙන වැරදි නිසා අපේම මනස පසුතැවෙනකොට අපි කොහොමද එතනින් නැගී සිටින්නේ? මොකද පසුතැවීම කියන්නේ මත අකුසලයක්. දැන් අර වෙච්ච වැරද්දක් අකුසලයක්. ඒ අකුසලයේ පදනම් කරගෙන තවත් ටිකක් අපි පසුතැවීමට ලක් වෙනවා. පශ්චාත්තාප වෙනකොට ඒ තනත්තා ඒ තුලින්
අකුසලයක් කරනවා. මේ පසුතැවීම ඇති වෙන්නේ සත්පුරුෂයෙක්ටම තමයි. අසත්පුරුෂයෙක්ට නෙමෙයි. දැන් බොහෝ පවුකම් කරමින් ඉන්න අපරාධ කරන මිනිස්සුන්ට මේ වගේ ලොකු දේවල් මේ ලෝකෙ මෙච්චර මිනිස්සු අපරාධ කරන්නේ අපේ අතේ පුංචි දෙයක් වුණාම ඕක මහ ලොකුවට හිතන්නේ ඕව සාමාන්‍ය ඒ අසත්පුරුෂයා ඒ තමන්ගේ පාපය දුර්වලකම වරද ඒක එච්චර තකන්නේ නැහැ. ඉදිච්ච වෙලාවට යහපත් විදිහේ කටයුතු කරනවා, ඉදිච්ච වෙලාවට පව්කම් කරනවා, පාවත් එකයි පිනවත් එකයි මේ කරගෙන යනවා. ආයෙ පසුතැවෙන්නක් මොකුත් නැහැ. ඒ නිසා අසත්පුරුෂයෙක්ට පසුතැවෙන්න එච්චර ඇති වෙනවා අඩුයි. ඒ වගේම ආර්යයන් වහන්සේලාට අනාගාමී වූ අරහත්ත්වයටපත් වුණොත් උන්වහන්සේලාට පසුතැවෙන්න ඇති වෙනවා අඩුයි. අනාගාමී වුණාම උන්වහන්සේ කාමරාග පටිඝ දුරු කරනවා. පටිඝ නිසානේ පසුතැවෙන්න ඇති වෙන්නේ. පටිඝය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. පසුතැවෙන්න ඇති වෙන්නේ පටිඝය නිසා, ද්වේෂය නිසා. ද්වේෂය කියන්නේ යමක් සිද්ධ වුණා ඒකට මම කැමති නැහැ. එතකොට ඒක නරක දෙයක් තමයි. හැබැයි නරක දෙයක් සිද්ධ වුණා කියලා හරි ඒකට අකමැති වෙනවා නම් ඒ අකමැති වීම අමතර අකුසලයක්. නරක දෙයක් වෙච්ච එක වෙනත් අකුසලයක්. ඒ නරක දේ සිද්ධ වුණා කියලා හිත ඒ ගැන ගැටෙන්න යන්නේ ඒකෙන් තව අකුසලයක්. හොඳ දෙයක් කරන්න බැරි වෙච්ච එකත් හොඳ නැහැ. හැබැයි මට හොඳ දේ කරගන්න බැරි වුණා කියලා තමයි. හැබැයි නම් ඒකත් තවත් අකුසලයක්. ඒ නිසා පසුතැවීම ඇති වෙන්නේ අනාගාමී හෝ අරහත්ත්වයටපත් නොවුණු ඒ වගේම අදබල විදිහට පව්කම් වලට ඇබ්බැහිලා අසත්පුරුෂයෙක් හැටියට කටයුතු නොකරන ඔය අතරතුරේ සිටින සත්පුරුෂයෙක්ට ගුණවතුන්ට විශේෂයෙන් සංවේදී මිනිසුන්ට වැරද්ද හදාගන්නට ඕනේ කියලා හිතන වරද හැටියට යම් තරමකින්වත් තේරුම් ගන්නට සිහි බුද්ධිය තියෙන මිනිසෙක්ටම තමයි පසුතැවීම ඇති වෙන්නේ. ඒ ගොඩක් පසුතැවීම වැඩි වෙන්නට පුළුවන් ඒ තරම්තාගේ මනස සංවේදී වෙනවා. සංවේදී වීම වරදක් නෙමෙයි. හැබැයි සංවේදී බව ප්‍රඥාවෙන් පාලනය කරගන්න බැරි වුණොත් හැමදාම දුකෙන් දුක්නසින් තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්නට ඕනේ අපිට වැරදි නොසලකලා හිටින එක සුදුසු නැහැ. දැන් කෙනෙකුට අර මම මුලින් කිව්වා වගේ පසුතැවීම කියන්නේ අකුසලයක් වගේ හිතන්න ඕනේ. පසුතැවීම වලට ඔයගේ කාර්යයක් කරනවා කියන අමතක කරලා දැම්මත් එහෙම එතනින් එහාට ඒ පුද්ගලයා කවදාවත් ධර්මය හදාගන්නේ නැහැ. දැන් අපි දකින්නවානේ සමහර වෙලාවට වෙනත් ආගම්වල අය ඒගොල්ලෝ සත්තු මරනවා, මරලා වේල පූජා කරනවා, පිළි පූජා කරනවා. ඒ මිනිස්සු කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ සත්තු මරලා ඉන්න අපිට මරන්න කන්නේ. ඉතින් අපි කෑලා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිත් එක දෙවියන් වහන්සේ පූජාවක් තිබ්බයි කියලා බිල්ලක් දුන්නයි කියලා ඒකෙන් අපට ආශිර්වාදයක් ලැබෙනවා. කිසි වැරද්දක් නැහැ කියලා හිතාගෙන ඉන්න නිසා ඒගොල්ලෝ මොකක් පසුතැවීමක් නැහැ. හැබැයි බෞද්ධයෙක් අතින් මේ වගේ වරදක් පාපයක් සිද්ධ වුණොත් දිවා රාත්‍රී පසුතැවෙනවා. එහෙමනම් එතනදී අන්‍යයන් කියා කරගන්න පාපය විතරයි පසුතැවීමේ පාපය සිද්ධ කරගන්නේ නැහැ. බෞද්ධයා පාපයක් සිද්ධ කරගන්නවා පසුතැවිලා සියදහස් වෙනින් වන්දනා. එතකොට අපිට හිතෙනවා එහෙනම් බෞද්ධ වීම අලාභයක් කරන පාපය වැඩි කරගන්න එක නේද කරන්නේ. එක්තරා අලාභයක් එතන තියෙනවා පසුතැවෙනකොට. හැබැයි ඒක එක්තරා යහපත් පැත්තකුත් තියෙනවා. ඒ මොකක්ද? අර පාපේ හැටියට දැකලා පසුතැවීමක් ඇති නොවන පුද්ගලයා කවදාවත් පාපයෙන් වළකින්නේ නැහැ. ඒක සාමාන්‍යයක්. ඒක පව්කමක් නෙමෙයි. සත්තු ඉපදිලා ඉන්න අපිට මරාගෙන කන්නයි කියලා සදාකාලිකවම පව්කම් කරනවා. බෞද්ධව අපට යම් පසුතැවීමක් ඇති වෙනවා. පසුතැවීම කියන්නේ හොඳ දෙයක් නෙමෙයි, අකුසලයක් තමයි. හැබැයි පසුතැවීම නිසාම ඒක දරා ගන්න බැරිකම නිසා අපි සමහර විට නැවතේ බඳ පව්කම් නොකර ඉන්නට අදිස්ථාන කරගන්නවා බැහැ. ඒක නම් හොඳ දෙයක්. ඒ නිසා පසුතැවීම කියන්නේ නම් අකුසලයක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. මොන කාරණේ ගැන වුණත් පසුතැවීම හොඳ නැහැ. හැබැයි පසුතැවෙනකොට මට මේ පසුතැවෙන්න උනේ වැරද්ද කරපු නිසානේ නැවතසේ මම ඒ වරද කරන්නේ නැහැ කියලා තමන් වරදට පෙළඹිච්ච හේතු සාධක හොයාගෙන උතනින් නැගී සිටින්නට පුළුවන් නම් ඒක නම් ඥානවන්ත ක්‍රියාව. ඒ නිසා පසුතැවීම දිගින් දිගට පවත්ත සිත විනාශ කරගන්න නෙමෙයි, ප්‍රභාෂර බව නැති කරගන්න නෙමෙයි. යම් කරුණක් සම්බන්ධව පසුතැවීම ඇති වෙනවා නම් එයම පදනම් කරගෙන ඒ වරදින් නැගී සිටින්නට අපි අනුස්ථාන කරගන්න. ඒ නිසා ඥානවන්ත පුද්ගලයන්ට පසුතැවීම ඇති වුණොත් එය දිගින් දිගටම සිත
සෙල්ලක්කාරකමට අනිත් අයත් එක්කලා එකතු වෙලා ගිහලා දඩේනේ ගියා උනාට ඈත තියා වෙඩි තියලා ජයග්‍රාහී දීලාවෙන් සතා කරගහන ආවම්නාට මේ පන පිටින්ම හරක ගහේ බැඳලා ඉඳද්දී උගේ පස්සට කපාගෙන ආපු එක මේ තාත්තට දරාගන්න බැහැ. ਉਹ ගෙදර ඇවිල්ලා තියෙන කල්පනා කරලා දවස් ගානක් පසුතැවෙනකොට උන්ට මහා පීඩාවක් ඒකෙන් අතුරුනා. ඒකත් එක්ක කල්පනා කළා මේ අවකාරයත් එක්කලා එකතු වෙච්ච නිසානේ මේ වගේ දේවල් දකින්නවත් ලැබෙන්නේ. ඉතින් අනිත් දවස්වලට දැන් මේ පණ පිටින් ඉඳලා මෙහෙම පස්ස ගාත කපා ගත්තාම මෙහෙම. නමුත් වෙඩි තියලා මැරෙන හැටි දැක්කේ නැතුවට වෙඩි වැදුනහම මේ සතුත් මේ වගේ පීඩාවක් විඳිනවා. ඒ අනුසාරයෙන් තමන් මෙතෙක් කරපු පව්කම් වල වරද බරපතලකම ඔහු සිහිබුද්ධියෙන් කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට තවත් පසුතැවීමක් ඇති වෙනවා. අන්තිමට කල්පනා කරනවා මොකද්ද මේක කරන්නේ? කොහොමද මේකෙන් ගැලවෙන්නේ? එතන ඉඳන් ඔහු සම්පූර්ණ දඩේම යන එක නවත්තලා සිල් ගන්න යනවා. භාවනා කරන්න කියලා. ඉතින් මේ විදිහට නුවණ ඇති අය යම් යම් හේතු නිසා වැරදි කරන්න පව්කම් කරන්න යම් ප්‍රමාණයකින් පෙළඹුණා වුණා වරද තේරුම් ගත්ත ගමන් ඇති වෙන පශ්චාත්තාපයත් එක්ක දිගින් දිගට පැමිණෙන්නේ නැහැ. ඒ හැකිතා ඉක්මනින් මාති වරද සිදුවන්නේ කුමක් නිසාද? අපැන් වීම නිසාද? බොලා වෙච්ච නිසාද? කේලම්නාම නිසාද? තෘෂ්ණාවට වසඟ වෙච්ච නිසාද? හැඟීම් බල වෙච්ච නිසාද? මොකක් නිසාද වැරද්ද සිද්ධ වෙන්නේ? එවනම් නැවත එසේ නොවෙන්නට මා කුමක් කළ යුතුද කියලා පරිස්සමෙන් ඒ වරදින් නැගී සිටින්නේ යලිත් ධර්මම තමයි ප්‍රතිපත්තියදී. එහෙම පිළිපියක් පස්සේ ඒ තරත්තා වලාකුලින් බෙදුණු සඳවගේ යලි බබලනවා. හැමදෙනාගේම ගෞරවයට පාත්‍ර වෙනවා. හැමදෙනාගේම පූජාවට වන්දනාවට පිළිගැනීමට පාත්‍ර වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙකුටම වරදක් සිද්ධ වෙනවා නම් යලියට තැවීමට අවශ්‍ය නැහැ. ඒ නැගී සිටින්නේ නැවත යථා ස්වභාවයට පත් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි ඒකෙන් වළක්වුණාට අර කරපු පාපයට මොකද වෙන්නේ? පාපයට නැති වෙන්නේ නැහැ. ඒක නම් තියෙනවා. ඒකෙදි කවදා හරි කියලා විපාක දෙනවා. දැන් අර මනුස්සයාල විතර කාලයක් සත්තු මරාපු එක ඒක නැති වෙන්නේ නැහැ. අඟුලිමාල හාමුදුරුවෝ අදහස් කරන මිනිස්සු මරපු එක ඒ කර්මය නැති වෙන්නේ නැහැ. දැන් ඒකට මොකද කරන්නේ? ඒකට කළ හැකි යමක් බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරනවා. එතකොට යම් වරදක් සිද්ධ වුණාම කරන්න ඕන පළවෙනිම දේ තමයි පසුතැවිලි නැතිව වැරද්ද හැටියට තේරුම් අරගෙන ඇයි මම වැරද්දට පෙළඹුණේ කොහොමද වරද සිද්ධ වුනේ කියලා තේරුම් ගන්න නැගී සිටින එක. ඒක තමයි පළවෙනිම පියවර. කරන්න ඕන අවශ්‍යම කාරණේ ඒක. හැබැයි එහෙම නැගී සිටින්නේ අපිට යලියලි කරපු අකුසල කර්මයේ සිහි වෙනවා නම් සිහි වුණත් නොවුණත් ඒක පස්සේ එනවනේ. ඒක වෙනස් කරගන්නට අපිට යමක් කළ හැකි කියන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ලෝණඵල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ වටිනා උපමාවක් අපිට දේශනා කරනවා මේ සම්බන්ධව. තථාගතයන් වහන්සේ දේශනා කරන කුංචි දුක කැටයක් අරගෙන භාජනයකට වතුර ස්වල්පයක් කරන් ඒ දුක කැටේ භාජනයට දාන කලවම් කළාම ටික වෙලාවකින් මොකද වෙන්නේ? දුක කැටේ දිය වෙනවා. වතුර ටිකට මොකද වෙන්නේ? ලුණු රස. දැන් ලුණු කැටේ දිය වුණාට පස්සේ අපිට මතක් වෙනවා රාද ලුණු කැටේ දිය වුණා. දැන් ඉතින් පස්සේ මතක් වුණාට කරන්නේ ආයෙ පූර්වයට ලුණු කැටේ ගොඩ දාගන්න හම්බ වෙන්නේ දැන් දිය වෙලා ඉවරයි. දැන් මොකක්ද අපිට මේ සම්බන්ධව කරන්න පුළුවන්? දැන් ලුණු කැටේ දිය වෙලා ඉවර නිසා ආපහු ලුණු ටික ආයෙ ආපහු ගන්න බැහැ. නමුත් තවමත් අපිට යමක් කළ හැකි ඒ සම්බන්ධව. මොකක්ද කරන්න පුළුවන්? අපිට අමතර වතුර එකතු කරන්න පුළුවන්. දැන් ලුණු කැටේ පිටින් තිබුණා නම් ඒක ගොඩට ගන්න පුළුවන්. දැන් දිය වෙලා ඉවර නම් ඒ දිය වෙච්ච එක සම්බන්ධව අපිට මොකුත් කරන්න බෑ. දිය වෙලා ඉවරයි. ඒ වගේ තමයි පාප කර්මය අකුසල කර්මය සිද්ධ කළා නම් ආයෙ කරපෙන්න නොඋනා කරන්න බෑ. ඒක ආපහු ගන්න බෑ. අපි අර ප්‍රස්තාවුල්ලක් හැදීම කියන්නේ ගිය බලද තුන්ලවාවත් අද්දවන්න බෑ කියන්නේ. වැරද්දක් කෙරුණා නම් අපරාධයක් කරනවා ආයෙත් ආපහු ගන්නට බෑ. නමුත් දැන් අපිට කරන්න පුළුවන් වෙන්නේ යලියසේ නොකර සිටින්නට ප්‍රතිපත්තිය පිළිපීම ඒ වගේම සිද්ධ වෙච්ච කර්මය දැන් ලුණු ටික දියලා ඉවරයි. ඒ වෙනස් කරගන්නට අපිට ලුණු ආපහු ගන්න බැරි වුණාට වතුර ටිකක් වැඩිපුර එකතු කරන්න පුළුවන්. වතුර එකතු කරන ප්‍රමාණයට මොකද වෙන්නේ? ලුණු රස අඩු වෙලා ගිහින් තනක වෙලා
අකුසල කර්ම සිද්ධ කරගත්තා නම් වැරදි සිද්ධ කරගත්තා නම් අනුපාඩු සිදු වුණා නම් වෙච්ච වැරද්ද හදාගන්නට පළවෙනි පියවර තියන්න ඕනේ. ඒ වගේම මේ වරදින් යම් අකුසලයක් සමහර වැරදි තියෙනවා ඒක බරපතල අකුසල නෙවෙයි. සමහර වැරදි තියෙනවා බරපතල අකුසල. ඒ නිසා අල්ප සාවද්ද මහා සාවද්ද කියලා පාපය කොටස් දෙකකට බෙදෙනවා. අල්ප සාවද්ද කියන්නේ දැන් අපි හිතමු මරන්න හිතෙනවා, ගහන්න හිතෙනවා, හිත දූෂ්‍ය වෙනවා, අනික කොටවන්නට හිතෙනවා. මේක සිතුවිලි එනවා. දැන් මේ සිතුවිලි මතුවීම පවා යන අකුසලයක්. ඒක ක්ලේශයක්, ඒක වරදක්. හැබැයි ඒකෙන් ලෝකෙට හානි කරන්න අපි ක්‍රියාත්මක වුණේ නැතිනම් ඒකේ පමණකින් අපිට වැඩපවත්වාගෙන වෙනස් කරගන්න පුළුවන් නම් අපි එතනින් නිදහස් වෙනවා. ඒක මහා බරපතල විපාක දෙන කාරණයක් නෙමෙයි. හැබැයි මේ කෝපය නිසා, ද්වේෂය නිසා හිත නරක කරන අපි අනිකට නරකක් කරනවා නම්, අපි අනිකගෙන් පරි ගත්තා නම්, අපි අනික සතු දේ හොරකම් කරනවා නම් දැන් මොන කර්මය පූර්ණ වෙනවා. ඒවා අපි හඳුනා කර්ම පතය. කර්ම පතයක් බවට පත් වෙලා පිළිපුරු වුණාම ඒක මහා සාවද්ද බරපතල කර්මයක් බවට පත්. තවත් අල්ප සාවද්ද මහා සාවද්ද විවිධ ක්‍රම තියෙනවා. සතාගේ ගුණවත්කම අඩු වෙනකොට අල්ප සාවද්දයි, ගුණවත්කම වැඩි වෙනකොට මහා සාවද්දයි, මරන්නට දරන උත්සාහය බරපතල වෙනකොට මහා සාවද්දයි, අඩු වෙනකොට අල්ප සාවද්දයි. මේ විදිහට එක් ක්‍රම වලින් අල්ප සාවද්ද මහා සාවද්ද භාවය අපට හඳුනා ගන්නට පුළුවන්. අපේ මනස පැත්තෙන් බලනකොට අපේ මනසෙහි බරපතල හැඟීමක් ඇති වෙලා ලෝකෙට අනතුරක් සිද්ධ වෙන තත්ත්වයකට ක්‍රියාත්මක වුණා නම් මහා සාවද්දයි අපේ මනසේ යම්තම් ඒ දූෂිත සිතුවිල්ල පහනක් ඇති වෙනකොට තේරුම් ගන්න ඒක වෙනස් කරගන්න පුළුවන් වුණා ඒක අවශ්‍යයි. ඉතින් ඒ විදිහට ස්වල්ප වශයෙන් සිද්ධ වෙච්ච දෙයක් බරපතල විපාක ඇති කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි පසුතැවිලා වුණා ඒ පොඩි දේ ලොකු කරගන්න පුළුවන්. පසුතැවුණොත් කුංචි කියලා නෑ අල්ප සාවද්ද එක මහා සාවද්ද තත්ත්වයකට කරගන්න පුළුවන්. වෙනතු මහරජාණන් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඕක සදහසිතින් සිල්ලෙක්කා පොඩි වැරද්දක්වත් කරන්නේ. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ දේශනා කරන ජීවිත කොළ පවුවක් කරන්න එපා. ඒක අපරාධයක් නිසා පවුකමක් නිසා නෙමෙයි. සංවර වෙන්නට වඩා සංවර වෙන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් එහෙම බැරි වෙලාවත් හාමුදුරුවෝ එහෙම ගහක් කැපුවොත් කොළපාත් කැඩුවොත් උන්වහන්සේ නැවත උපසම්පදා භික්ෂුවක් ඉදිරියේ ඇදත් දෙසාගෙන පිරිසිදු වෙන්න පුළුවන්. එහෙම පිරිසිදු වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දැන් මේ හාමුදුරුවෝ එහෙම පුංචි දෙයක්වත් කළේ නැහැ. කරන්නේ නැතුව පරිස්සමින් රැකුණා. මේ විදිහට සේවකෙකුට දවසක් ගඟකින් එතර වෙන පාරවකට ගොඩ වෙනකොට ළඟ දෙවිච්ච ගහක් අත්තක් අල්ලගෙන පාරවකට ගොඩ. එකවරම පාරවල ඉස්සරහ ගියා. ඉස්සරහට අල්ලගෙන ඉන්න වාත්තේ කොළ ටික කැවිලා අදලා. දැන් උන්වහන්සේ හිතලා කැඩුවා නෙමෙයි. හිතලා කැඩුවා නම් තමයි අර ඇලත සිද්ධ වෙන්නේ. ඇලතක් සිද්ධ වුණත් ඒක පාප කර්මයක් නෙමෙයි. බුදුහාමුදුරේ පාපිව දේ සිද්ධ කිරීමේ වරදක් සිද්ධ වෙනවා. දැන් උන්වහන්සේට මෙතනදී එහෙම එකක්වත් සිද්ධ වුණේ නැහැ. ඇයි උන්වහන්සේට හිතලා කැඩුවේ? ඇත්තටම මේ උදාහරණ කරන්න දෙන්න උපසම්පදා භික්ෂුවක් ඉදිරියට ගිහිල්ලා වැද්දසාරෙන් පිළිසිදු වෙනවා. එතකොට මේක උන්වහන්සේ ඒ වෙලාවේ ගණන් ගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ අපවත් වෙන අවස්ථාවේ උන්වහන්සේ තමන්ගේ සීලය පිළිබඳව ආවර්ජනා කරනකොට උන්වහන්සේට මේ පුංචි වැරද්ද මතක් වෙලා මම වරදක් කරගත්තා නේද? මම අකුසලයක් කරගත්තා මගේ සීලය පිරිසිදු නැහැ නේද කියලා උන්වහන්සේට කල්පනා වෙලා පසුතැවීමක් ඇති. ඒ පසුතැවීමත් එක්කලා උන්වහන්සේ මිය ගියා. මිය ගිහිල්ලා ඒ ග්‍රහයටම නැයින් වෙලා. එතකොට ඒ විදිහට දුක්ඛිත ආත්ම භාවයක් ලබන්න උන්වහන්සේ කරගත්ත පාපේ මොකද්ද? කොලේ කඩපේක නෙමෙයි. කොලේ කඩපේක නෙමෙයි පසුතැවීම. එතකොට කොලේ කැඩීම නිසා උන්වහන්සේ අකුසලයක් කරගත්තේ නැහැ. මොකක්වත් හානියක් කරගත්තේ නැහැ. ඒක ඉතාම සුළු කාරණයක්. හැබැයි මේ සුළු කාරණේ ලොකු කරගෙන ඊළඟ භවයේ අනිවාර්ය විපාක දෙන මට්ටමකටපත් කරගත්තා පසුතැවීමක්. ඒ නිසා අල්ප සාවද්ද මහා සාවද්ද කියලා කර්මයේ දෙආකාරයි. අල්ප වුණත් ඒක මහත් වෙන්නට පුළුවන් පසුතැවෙන්නට. ඒ නිසා පසුතැවෙන්නේ නැතිව පරිස්සමෙන් වරද හඳුනාගෙන ඉන්නේ සිටින්නට අපි නෑම් කරන්නේ. ඒක මහා සාවද්ද මට්ටමට බරපතල මට්ටමට ලෝකෙට හානි වෙන තැනට
ඒ සිද්ධ කරගත්තු කර්ම ශක්තිය අවම කරන්න අපිට පුළුවන් අර ලුණු දිය වෙච්ච වතුර ටිකට තව මිරිදි එකතු කරන්නා වගේ අපිට පුළුවන්කම තියෙනවා සිද්ධ වෙච්ච අකුසල කර්මයකට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සම්පාදනය. අපි හිතමු අපි අතේ ප්‍රාණඝාතයක් නම් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට පුළුවන් සත්තුගේ ජීවිත බේරගන්න. අබේදන්නේ දෙන්න. අන්නේ සත්වයට ජීවත් වෙන්න උදව් කරන්න. අන්නේ සත්වයට සුවපත් කරන්න. එහෙම කටයුතු කරන්න අර අකුසල පාප කර්මයට ප්‍රතිවිරුද්ධ නිසා ඒ ප්‍රතිවිරුද්ධ කුසල කර්මයේ අර අකුසල කර්මය යටපත් කරගන්නට එක්තරා ප්‍රමාණයකින් හැකියි. එතකොට අනිවාර්යෙන් අපිලා බරපතල විපාක ඇති කරන්නේ නැතිව අර ලුණු මිශ්‍ර වෙච්ච වතුරට මිරිදි එකතු කරනකොට තනුක වෙනාසේ අර කර්මයේ ප්‍රබලත්වය අවම කරගන්නට අපිට ඒක කියනවා. ඒ වගේම සිල්වතුන්ට ගුණවතුන්ට විග්‍රහ කරලා තියෙනවා. අයථා විදිහට අපි නොදැන චෝදනා කරලා තියෙනවා. යලි ඉඳ ලැබෙන අවස්ථාවල සිල්වතුන්ට ගුණවතුන්ට ගරු සත්කාර කිරීම මහසයාගේ ගුණ සත්‍යයනා කිරීම. දැන් බුදුගුණ සීකරලා බුදුන් වහන්සේවා කියන්නේ මොකක්ද? ගුණවතෙකුගේ සිල්වතෙකුගේ ගුණ ගායනා කිරීම. ස්තුති පූජාවක් කරන්නේ. ඉතින් ඒක දැනගෙන කරනවා. නිකන් අර කතානුගත කර විදිහට ප්‍රාථමික කියලා මාතික කියලා ආහාර බුදුන් ගන්න කියලා හිතාගෙන නැගිටලා යන්නේ නෙමෙයි. මේ බුදුහාමුදුරන්ට මානසික බුදුගුණ සීකරගෙන තැන්පත් කළාම බුද්ධ පූජාව සම්පූර්ණයි. ඒකවල මොකද ගාථා කියන්නේ? ඒ ගාථා කියනවා කියන එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා. ඒකෝට ඒ ගාථාවලින් කියවෙන ගුණ ගායනාව හරියට තේරුම් අරගෙන හඳුනාගෙන මේ බුදුහාමුදුරන්ගේ ගුණය අපි සීකරන්නේ කියලා දැනගෙන ඒක කරන්න පුළුවන් අප්‍රමාණික ශක්තිමත් නොදැන හෝ සිල්වතුන්ට ගුණවතුන්ට මෞපියන්ට වැඩිහිටියන්ට නිග්‍රහ කිරීමේ පාප කර්ම යටපත් කරගන්න ඒ මහා කුසලයේ ඒ වගේම යම් අවස්ථාවක අනිත් අයට හිංසා පීඩා කරලා තියෙනවා. ඒ බඳු කර්ම යටපත් කරගන්න රෝගීන්ට උපකාර කිරීම, ඖෂධ ප්‍රතිකාර කිරීම, රෝග සුව කරගන්න සහාය වීම ඒ බඳු කුසල කර්ම කරන්නට පුළුවන්. මේ වෙන්න සිත සුවපත් වෙන්න කියලා අදිෂ්ඨාන කරගන්න පුළුවන් නම් ඒ කුසල බොහෝම කුසල කර්ම යටපත් කරන්න හේතු වෙන ප්‍රබල පින්කම්. ඒ නිසා පසුතැවෙමින් ඉන්නේ නැතිව අපට වරදින් නැගී සිටිනවා වගේම කළ අකුසල කර්මයේ යටපත් කරගන්නට අපට උපක්‍රමයක් හැටියට කරන්න පුළුවන් යලි ඊට ප්‍රතිවිරුද්ධ ශක්තිමත් කුසල් සිද්ධ කරගන්නට ක්‍රියාත්මක වෙනවා නම් ඒ කුසලයේ අකුසලයේ යටපත් කරන්න පුළුවන්. ඊළඟට අපිට තවත් වැඩක් කරන්නට පුළුවන්, තවත් දෙයක් කරන්නට පුළුවන්. ඒ බඳු අකුසල කර්ම යටපත් කරගෙන කුසලයේ අවදි කරගන්න. ඒ මොකක්ද? ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒ කියන්නේ සමහර කල්පනා කරන්නේ පිටක කරලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? ඒක තෘෂ්ණාව වැඩිනවා විතරයි. පව්කම් කරලා ප්‍රාර්ථනා කරනවායි, පව්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ නැතුවත් ඔය අපූර්වට විපාක ලැබෙන්නේ. එහෙනම් මේ කුසල් කරලා විතරක් මොනවද ප්‍රාර්ථනා කරන්නේ? එහෙම අවශ්‍ය නැහැ කියන සමහර විතරයි. නමුත් එහෙම හිතන එක සුදුසු නෑ. පිටුතුනේ ප්‍රාර්ථනාවක් අවශ්‍යයි. ඒ ප්‍රාර්ථනාව නැති වුණොත් එහෙම වෙනත් අකුසල කර්ම වලින් අපේ කුසලයට යටපත් වෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතනකො බුදුරජාණන් වහන්සේට සමහර අවස්ථාවල දාන ගන්න. 12 වෙනි වස් කාලේ වේරාජ්‍ය බ්‍රාහ්මණයන් වස් ආරාධනා කළා. නමුත් දාන දෙන්න අමතක වුණා. යව වළඳමින් 3 මාසයක් ඉන්න බුදුහාමුදුරන්ට සිද්ධ වුණා. හැබැයි සීවලී හාමුදුරන්ට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට තව දවසක් බුදුහාමුදුර එක්තරා ගම්මානයකට පිඬුසිඟා වඩිනකොට මාරයා ආවේශ වෙලා අර සියලුම මිනිස්සුන්ට බුදුහාමුදුරන්ට බාත්තුලක්වත් නොලැබෙන මට්ටමට පත් කළා. හැබැයි සීවලී හාමුදුරන්ට කවදාවත් එහෙම වෙලා නැහැ. එහෙම කරන්නේ නැහැ. එතකොට දාන පාරමිතාවෙන් වඩා ශක්තිමත් බුදුහාමුදුරුවෝද සීවලී හාමුදුරුවෝ නෑ. සීවලී හාමුදුරුවනේ දාන පාරමිතාවේ ඉතාම විශිෂ්ට බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ බෝසත් පාරමිතාව. උන්වහන්සේ දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී. පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් දුන්නේ. සීවලී හාමුදුරුවෝ කියන්නේ පාරමිතාව. උන්වහන්සේ දාන පාරමිතාව පමණයි. ද්‍රව්‍ය පරිත්‍යාගයෙන් පමණයි. ජීවිත පරිත්‍යාගයෙන් දුන්නේ නෑ සීවලී හාමුදුරුවෝ. ඊළඟට තථාගතයන් වහන්සේ as is must lay අමුදරුවන් රොටුණු පලන් රාජ්‍ය දඬු සීවලී හාමුදුරුවෝ එහෙම දාන පාරමිතාවක් පිළිවෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහාන
ඒ තරම් මහා පරතරයක් යත තියෙනවා. හැබැයි සීලේ හාමුදුරන්ට දානේ වරද්දන්න බෑ. බුදුහාමුදුරන්ට වරදින්න පුළුවන්. මොකක්ද හේතුව? ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා. සීලේ හාමුදුරෝ අල්ප ප්‍රාර්ථිතාවක් සම්පාදනය කරගත්තා. ශ්‍රාවක පාරමිතාවක් සම්පාදනය කළා. උන්වහන්සේ පැතුමක් ඇති කරගත්තා. මම ලාභීන් අතර අගතන්පත් වෙන්න. ඒ නිසා උන්වහන්සේට නොලැබෙන්න හේතු වෙන ඕන තරම් කර්ම ඇති. දැන් උපදිනකොට 7 අවුරුද්දක 7 මාසෙක දවස් 7ක් මවුකුසේ ඉර වෙලා හිටියේ උපදින්නේ නැතුව ඒ කර්ම නෙමෙයිද? පෙර ආත්මික වෙනත් රාජ්‍යයක් වටලලා රජකම් කරන කාලේ වෙනත් රාජ්‍යයක් වටලලා ඒ මිනිස්සුන්ට එළියට එන්න දෙන්නේ නැතුව වතුර, දර, ආහාර මොකවත් නැතුව කුරු පිළිපවා වහලා ඉර කරලා එහෙම කරපු අකුසල කර්ම. ඉතින් එහෙම කරගත්තුවා බෝසත්වරයෙකුටත් තියෙනවා, ශ්‍රාවකයෙකුටත් තියෙනවා, කෙලවරක් නැති අකුසල කර්ම අපි සතු සසරේ තියෙනවා. ඒ නිසා ඕන තරම් ආහාර අහිමි වෙන්න, ප්‍රත්‍ය අහිමි වෙන්න අකුසල කර්ම සීල විහාරතුන්ටත් තියෙනවා. හැබැයි ඒ එක කර්මයකටවත් ඉදිරිපත් වෙලා අර කුසලයේ යට කරන්න බෑ. ඇයි ඒ කුසලයේ සිද්ධ කරලා පැතුමක් ඇති කරගෙන තියෙනවා. මේ කුසලයේ මෙන්න මේ සඳහා හේතු වෙනවා. අන්න ඉලක්කගත කරගන්න. බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රාර්ථනාවක් කළේ නැහැ. බුදුහාමුදුරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් දන් දුන්නාට මේකෙන් මම මහාලාභී වෙනවා, අග්‍රලාභී වෙනවා එහෙම පැතුමක් කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේට යම් අකුසල් මතුවෙනකොට මායාවට හරස් වෙලා උන්වහන්සේට දාන නැති කරන්න පුළුවන්. ස්වභාවිකව දාන නැති වෙන්න පුළුවන්. අනිත් අය අමතක වෙන්න පුළුවන්. ඒ උන්වහන්සේගේ කුසලයෙන් ඉලක්ක කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ නැත්නම් බෝසතාණන් වහන්සේගේ ඉලක්කය මොකක්ද? බුද්ධත්වය. බුද්ධත්වය උන්වහන්සේ ඉලක්කය ඒකම ලක්වන්න කාරණාවක් නැහැ. උන්වහන්සේ හැම කුසලයක්ම කළා, හැම පාරමිතාවක්ම කළා. උන්වහන්සේ අදිෂ්ඨාන කළේ මේක සියලු කෙලෙසුන් නැසා සර්වඥ භාවයට පත් වෙන උදව් වෙයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒ සියල්ල ඉලක්කගත කරලා එකම මූලය. ඒක වර්ධින්නේ නැහැ. එහෙමනම් සීලේ හාමුදුරුවෝගේ දාන පාරමිතාව අල්ප වුණත් වැඩි කැටයක් වගේ එකක්. ඒ වැඩි කැටේ හරියට ඉලක්ක කරලා එල්ල කළාම අදාළ ප්‍රතිඵලය සිද්ධ වෙනවා. මහා ගල් ගොඩක් තිබුණා ඉලක්කයක් නැතුව අරගෙන ගැහුවට ගහේ තියෙන අඹ වෙන්නේ. ඒ නිසා ප්‍රමාණය වැඩි වුණාට ඉලක්කේ නැත්තම් ඒක සඵල වෙන්නත් පුළුවන්, නිෂ්ඵල වෙන්නත් පුළුවන්. මොකද වෙනත් ඕනතරම් සාධක වලින් යටපත් වෙන්න පුළුවන්. ඒ නිසා කුසල කළාම සැප විපාක තමයි ලැබෙන්නේ. ආයි දුක් විපාක ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් කවදා හරි සසර ගමනේ ලැබෙනවා. හැබැයි ලැබෙන එක වළක්වන්න පුළුවන් සබාධමෙන් මතුවෙන හේතු වලට අපේම සිතුවිලි, අපේම වචන, අපේම ක්‍රියා හසුරුවා ගන්න ස්වභාවය මත ලැබෙන්න තියෙන එක නොලැබෙන්න පුළුවන්, හිමි වෙන්න තියෙන එක අහිමි වෙන්න පුළුවන්, වෙනත් අකුසල කර්මයකින් යට වෙන්න පුළුවන්, තවත් පුද්ගලයෙකුට බාධා කරන්න පුළුවන්. මේ විදිහට විවිධ ක්‍රම වලින් තමන්ගේ කුසල කර්මය යටපත් වෙන්න පුළුවන්. හැබැයි පැතුමක් ඇති කරගෙන තිබුණොත් එසේ යට කරන්න අකුසල කර්මයට හයිය නැති වෙනවා. අකුසල කර්ම තියෙනවා නැතුව නෙමෙයි. නමුත් මේ කුසලය එපතු අකුසල කර්මයක් කරලා මෙපතු යහපත් ඵලයක් ලබන්නට මට උපකාර වේවා කියලා අදිස්ථාන කරගත්තොත් කොච්චර අකුසල කර්ම තිබුණා නම් යහපත් ප්‍රතිඵල ලබන්න අපිට හේතුවක් වෙනවා. සසරේ වල තරම් රෝගී වෙන්නට සුදුසු කර්ම අපි කරලා ඇති. හැබැයි හොඳ නිරෝගී වෙන්න සුදුසු හොඳ කුසලයක් කළා රෝගියෙකුට උපස්ථාන කරලා ඒ වගේම දුක්ඛයෙන් පිහිට වෙලා එවඳු පින්කම් සත්භාවයෙන් සිද්ධ කරලා මම අලංකවම අනේකාට පිහිට වෙන්න. මට මේ පින්කම උදව් වෙනවා මගේ කර්ම යට කරගන්න කියලා අනිත් අයට උදව් කළාට ඇති වැඩක් නෑ. එතන තියෙන තෘෂ්ණාව විතරයි. ඒ නිසා අනේකාට උපකාර කරනවා අනේකා සුවපත් කිරීමේ අවංක අදහසක් තියෙනවා. ඒ අදහසින් හරියට කරගත්ත කුසලයක් Taman සතුව තියෙනවා නම් ඒ කුසලයේ සිහි කරලා අදිෂ්ඨාන කරගන්න පුළුවන්. මේ කුසල බලයෙන් මතු නිවන් දකින්නට කිසිම ආත්ම භාවයක රෝගවලින් පොත්පොළ වෙලා පීඩා විඳින්නට අවකාශ නොලැබේවා. යම් රෝගයක් ගැලවුණා වුණත් වහා ප්‍රතිකාර කරලා සුවපත් කරගන්න අවශ්‍ය පසුබිම සැකසේවා. මෙසේ ඉලක්ක ඇති කරගන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනා කරන්නේ එපයි කියලා කියන එකේ තේරුම පිළිතුරේ මිනිස්සු වැඩි හරියක් ප්‍රාර්ථනා කරන්නේ නිවන් මාර්ගයට උදව් වෙන විදිහට නෙමෙයි නිකන් නිවන් මාර්ගය ඇහිරෙන්නේ. එහෙම ප්‍රාර්ථනා කරන්න වැඩක් නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා කරගන්න ඕනේ ඉලක්ක කරගන්න ඕනේ නිවන් මාර්ගයට සහාය වෙන්න. මොනවද නිවන් මාර්ගයට සහාය?
ප්‍රාර්ථනා වැරද්ද වෙන්නේ කොහොමද? නිවනට බාධාවක් වෙන අවිචාරවත් ප්‍රාර්ථනා ඇති කරගෙන. අර ස්වර්ණ තිලකාව. ස්වර්ණ තිලකා පෙර ආත්මික මල් පූජාවක් කළා. මල් පූජා කිරීමේ එක්තරා කුසල විපාකයක් තමයි රූප සම්පත්තිය. ස්වර්ණ තිලකා මල් පූජා කළා ප්‍රාර්ථනා කළා දුටු දුටුවන් උම්මත්තක කරවන විදිහේ රූප සම්පත්තියක් ලැබෙනවා. අනේ ඉතින් අපරාධ කියන්නේ ලැබුණා නේද? ඒ ලැබුණාට පස්සේ සිටුවරු රජවරු මේ එකම කාන්තාව ලබා ගන්න කාපටා ගන්න යුද්ධවදිනවා කරනවා. අන්තිමට හත් කඩකට කපලා රජවරු හත් දෙනෙකුට දීලා තමයි යුද්ධය සමාප්ත වෙන්නේ. ඒකම බැලුවොත් එහෙම තමයි ප්‍රතිඵල. ඒ නිසා අවිචාරවත් අඥාන ප්‍රාර්ථනා කරන්න කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ අකුසල කර්ම වළක්වාගෙන කුසල කර්ම අවදි කරගෙන නිවන් දකින්නකම් ඇදවැටෙන්නේ නැතුව ශක්තිමත් ඉදිරියට යන්න සුදුසු ප්‍රාර්ථනා කරගන්න ඕනේ. අපි කවුරුත් පොදුවේ කරන ප්‍රාර්ථනාවක් තියෙන විනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හොතු යාව නිබ්බානපත්ති නිවන් දකින්නකම් අසත්පුරුෂ ආශ්‍රයයක් නොලබනවා සත්පුරුෂ ගුණ උතුමන්ගේ ඇසුර ලැබෙන්නේ ඇයි මේ මහදර සිටු පුත්‍රයා ගැන බැලුවෙන් පස්සේ මේක හොඳටම පැහැදිලි වෙනවා. මහදර සිටු පුත්‍රයා රහත් වෙන්නට තරම් ශක්තිය තිබිච්ච කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. උත්සාහ කරනවා රහත් වෙන්න. නමුත් රහත් උනේ නැහැ. අනාගාමී වෙන්නේ නැහැ. සකෘදාගාමී වෙන්නේ නැහැ. සෝවාන් වුනේ නැහැ. ඇයි? ශක්තිය තිබුණාට අවදි වෙන්න විදිහක් නැහැ. පාප විචාරසලත් එක්කලා කොහොමද පිටින්. ඒවනම් සසරේ කුසල බලය තිබුණාට පාරමිතා වැඩිලා තිබුණාට වෙන වෙන හේතු වලින් ආවරණය වෙන්න පුළුවන්. අසත්පුරුෂ පෞකාරය අසුර කරන්න කියලා නොමග යන්න පුළුවන්. ඒ නිසා නිවන් දකින්න තෙක් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුණ උතුමන්ගේ අසුර අවශ්‍යයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ නෑ ප්‍රාර්ථනාව ඕනේ නිවන විතරක් ප්‍රාර්ථනා කළා නැති අපි නම් ප්‍රාර්ථනා කරන්නේ නිවන විතරයි අනිත් ඒවා නම් මොකවත් අපිට ඕනේ එහෙම කියන්න පුළුවන් කමක් නැහැ වෙන්නේ. අපිට කියන්න පුළුවන්ද දරුවා විවාහ ගැන හිතන්න ඕනේ නිවන විතරක් ප්‍රාර්ථනා කරන්න දරුවා ලෙඩ වුණාට කමක් නැහැ දරුවා සුවපත් කරගන්න කල්පනා කරන්න ඕනේ නිවන විතරක් ප්‍රාර්ථනා මේව ප්‍රායෝගික කතන්දර නෙවෙයි වෙනත. ඒවා ඉතින් ලස්සන කතන්දර හැටියට බණ හැටියට කියන්න පුළුවන්. කිව්වට ඉතින් කාටද ඔක කරන්න පුළුවන්. ඒ කියන කෙනාටවත් කරන්න පුළුවන්. ඒ නිසා අපි කරන්න ඕනේ පුළුවන් විදිහට ඉදිරියට යන්න ඕනේ. මේක අනුකූල ප්‍රතිපදාවක්. ඒ කියන්නේ Taman ඉන්න තැන ඉඳලා ඉදිරියට යන්නේ. සැරියුත් හාමුදුරුවෝ ඉන්න තැනින් අපිට පටන් ගන්න බෑ. හැබැයි සැරියුත් හාමුදුරුවෝ හිටපු තැනට යන්න පුළුවන්. මේ ඉන්න තැන ඉඳලා අනුපිළිවෙලින් ශක්තිය වලට ගන්න. ඒ නිසා බැරි දේවල් පටන් අරගෙන කරන්න ලෑස්ති වෙන්නේ පුළුවන් ප්‍රමාණය මොකක්ද කර හැකි දේ මොකක්ද එතනින් පටන් ගන්න. එතකොට නිකන් පැවිදි වෙන්න ඕනේ. ඒ ඕන තරකින් කාරණය තේරුම් ගත්ත සැනින් අපිට දුබලකම් මඟ හරවාගෙන නැගී සිටින්නට පුළුවන්. ඒ නිසා අකුසල කර්ම විපාක වල පැවිදි වෙන්න ඕනේ. අනේ මම මෙහෙම පාපයක් කරගත්තා නේ මෙහෙම කර්මයක් කරගත්තා නේ මොකක් වෙයිද දන්නේ ඊළඟ භවය අපාගත වෙයිද දන්නේ මේ ජීවිතේ මොනවා වෙයිද දන්නේ එහෙම කියා පැවිදි වෙන්න ඕනේ. එකක් තමයි ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කරන්න පුළුවන්. අනික තමයි ඔබ ප්‍රාර්ථනා ඇති කරගන්න පුළුවන්. ඒ බඳු කර්ම යටපත් කරලා සෝපත්ව ජීවිතේ පවත්වා. ඊළඟට අපිට තව හතරවෙනි කාරණේ තමයි අපිට පුළුවන්කම තියෙනවා යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඒ පාප කර්ම වලින් අකුසල කර්ම වලින් වැළකී සිටින්න. ඒ කියන්නේ දැන් සමහර අවස්ථාවල අපි අතින් වැරද්දක් සිද්ධ වුණා නම් වැරද්ද තේරුම් අරගෙන අපි නැගී සිටිනවා වගේම මෙලව හෝ මතු භවයක නිවන් දකින තෙක් මම මෙබඳු පාප ධර්මයකට මගේ සිත නොනැවේවා මෙබඳු අකුසල කර්ම මාතේ සිදු නොවේවා කියලා අපිට හොඳ කුසල කරලා ඇතිව අදිස්ථාන කරගන්න පුළුවන් නම් ඒකත් බොහොම බලවත්. අදිස්ථානේ මේ ආත්මයට විතරක් නෙවෙයි සසරට බලපාන හරියට කරගන්න. දැන් ඔය ජාතක කතාවෙන් කියවලා බලන්නකො ධම්මද්වජ කියලා ජාතක කතාවක් තියෙනවා. ඒ ජාතක කතාවේ එක්තරා චරිතයක් තියෙනවා. ඒ පුද්ගලයා දෙවි හිමියෙන්ම මත්පැන් බොන්නේ නැහැ. දෙවි හිමියෙන්ම එතනට කෝප වෙන්නේ නැහැ. ඒ මොකක් නිසා? පෙර භවයක මත්පැන් දීලා රජ කෙනෙක් ඉන්නකොට මත්පැන් දීලා විකෘති වෙලා තමන්ගේම දරුවා මරාගෙන කෑවා. සීකම්මනා මතුනට පස්සේ ඇතිවෙච්ච පසුතැවීම නිසා දැඩිව අධිෂ්ඨාන කරගත්තා සසර වසනතුරු මම මත්පැන් පරිහරණය කරන්නේ. මේ අධිෂ්ඨානයේ භවයේ විතරක් නෙමෙයි භවයෙන් භවයේ ශක්තිමත් පවත්වාගෙන. තවත් අවස්ථාවක බරපතල විදිහට කුපිත වෙලා නොකල යුතු දේවල්
යම් වරදක් Taman අතින් සිද්ධ වුණා නම් ඒ ගැන තැවි ඉන්නේ නැතිව අපිට නැගී සිටින්නට කල හැකි පියවර 4ක් අපි අද ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. පළවෙනි පියවර තමයි වැරද්ද සිද්ධ වුණේ කොහොමද? වරද්දට පෙළඹුණේ කොහොමද? ඇයි ඒක වරදක් කියන්නේ කියලා තේරුම් අරගෙන නැවත එසේ නොවෙන්නට ධර්මයේ පිහිටි. ඒ බඳු තැනැත්තා වලාකුළු විදුණු සඳ වගේ වැටලීමටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් අපි වැරද්දෙන් නැගී සිටියට කරපු වරදේ පාපය තියෙනවනේ, අකුසලය තියෙනවනේ. ඒකේ විපාකය එනවනේ. ඒ විපාකේ නවත්වන්නට අපිට ඊළඟට ක්‍රියා කරන්න පුළුවන් දෙවැනි පියවර තමයි අපිට ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කරගන්න. ඊළඟට තුන්වෙනි පියවර තමයි එබඳු කර්ම මතු නොවෙන්නට ප්‍රාර්ථනා ඇති කරගන්න පුළුවන්. ඊළඟ හතරවෙනි පියවර තමයි මෙලවත් මතු භවයේ එසේ නොවෙන්නට දැඩිව චිත්ත අධිෂ්ඨාන ඇති කරගන්න පුළුවන් යම් ප්‍රතිපත්තියක පිහිටලා. නිකම් අධිෂ්ඨාන කළාට වැඩක් නැහැ. යම් ප්‍රතිපත්තියක පිහිටලා, යම් ගුණයක පිහිටලා, යම් කුසලයක් කරලා, යම් කාලවකවානුවක් පාපයෙන් අකුසලයෙන් වැළකීලා ඉඳලා එකකින් සියල්ලේ වලකින්නට බැරි වෙන පුළුවන් එක් ධර්මතාවයක හරියට පිළිලා. මම මේ සතිය සත්තු මරන්න නැතුව කොහොමද ඉන්නවා. මම මේ සතියක් මුළුල්ල බොරුවක් කියන්නේ නැති වෙන්න පරිස්සම් වෙනවා. මේක සතියක් හරියට ධර්මයක පිළිලා මම මෙතෙක් මේ ගුණේ පිළිලා හිටියා. ඒ ශක්තිය, ඒ කුසලය මට උපකාර වෙන්න සසරේ කවදාකවත් එබඳු දුර්වලකම් මත නොවෙන්නට කියලා හරියට අදිස්ථාන කරගත්තොත් ඒ අදිස්ථානයේ සසර බලනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන සංවේදී බව නිසා මිනිසුන්ට පසුතැවෙන්න නැති වෙන්න පුළුවන්. කවදාද මිනිසුන් අතින් ඕනතරම් වැරදි අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. හැබැයි වැරදි අඩුපාඩු සිදු වෙන වාරයක් පාසා ඒ තැනත්තාගේ මනසේ තියෙන ප්‍රභාස්වර ගතිය වැසී යනවා සඳ වලාකුළෙන් වැසෙන්නාසේ. යම් මොහොතක වරද තේරුම් අරගෙන නැගී සිටින්නට පුළුවන් නම් යලින් වලාකුළෙන් සඳ මිදුනාසේ ඒ තැනත්තාට ප්‍රභාමත් වෙන්නට පුළුවන්. ඒ වගේම නොදැනුවත්ව යම් අකුසල කර්මයක් සිද්ධ වුණා නම් ඒ කර්ම විපාකයෙන් මට කවදා පැමිණෙයිද, කෙසේ දුක් විඳින්නද කියලා පැමිණෙන්නේ නැතිව ඒ කර්මය යටපත් කරගන්නට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ප්‍රාර්ථනා අවිස්ථාන ඇති කරගෙන භවගමන සුවපත් කරගන්නට ඥානවන්තයින්ට හැකියාව තියෙනවා කියන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ කරුණු සිහියේ පවත්වාගෙන තමන්ගේ ජීවිතයේ හැකියතා පාප ධර්ම, අසත් ධර්ම, අකුසල ධර්ම වලින් සිත ආරක්ෂා කරගන්නට මෙතෙක් වැරදීමකින් හෝ එබඳු අකුසල කර්ම සිද්ධ වුණා නම් ඒ වගේ යලි යලි පසුතැවෙන්නේ